මේ වගේ තියෙන්නේ ඇත්තටම මේ සමබර පෝෂක මාධ්‍යයක් මේ වගේ අපිට සැපෙන්නේ. අපි අර කියපු අධිමාත්‍ර සහ අංශ මාත්‍ර පොළොවේ සියල්ල මේ පෝෂක වල අඩංගුයි. නමුත් අර අධිසාන්දණයෙන් අපිට සැපීමට හැකියාවක් නොමැති නිසා අපි අර දකින විදිහේ වේගවත් වර්ධනයක් ඇතැම් විට දකින්න නොලැබෙන දේ තමයි මේ අපි ප්‍රශ්න කරන්නේ රසායනික පොහොර නොමැතිව මේ දේ කරන්න පුළුවන්ද කියලා. දැන් විශේෂයෙන්ම ওই ගැටලුවට මම නැවත ප්‍රායෝගිකව මතක් කරොත් එහෙම ওই ගැටලුවට දැනට මුහුණ දෙනවා අපේ දැන් ඔය අපි පෙන්නපු බෝගෝ වගාවත් එතුමත් දැන් ওই ප්‍රශ්නය මට යොමු කරපු මොහොතේ අපි කියපු කාරණේ තමයි අපිට නෑ අපි උත්සාහයක් දරමු කාබනික පොහොර යොදා ගනිමින් මේ වැඩේ කරන්න කියලා. එතකොට අපිට ඒ සඳහා කාබනික පොහොර කියන්නේ ඝන පොහොර කියන්නේ අපි කියන කොම්පෝස්ට් කියලා අපි හඳුන්වන පොහොර යොදා ගන්න පුළුවන් මේකේ වගා මාධ්‍ය සඳහා. ඒ වගේම අපිට පුළුවන් කාබනික දියර පොහොර වර්ග. දැනට වෙළඳ පොලෙත් මිලදී ගන්න තියෙනවා. කාබනික ශාක සහ සත්වමය අපද්‍රව්‍ය භාවිතා කරලා සකස් කරලාද විශේෂිත දියරමය පොහොර වර්ග. එතකොට ඒවා අපිට භාවිතා කරලා රසායනික දියර පොහොර ඉසීම මගින් අපි මේ භෝගවගාව කරගෙන ගියා වගේම අපිට පුළුවන්කම තියෙනවා කාබනික දියර පොහොර වර්ග සහ කොම්පෝස්ට් පොහොර භාවිතා කරලා ආරක්ෂිත බෝතල් භෝගවගාවක් සිදු කරන්න. ඒක අපිට එක විටම අර කියන අර්බුදකාරී තත්ත්වයක් ලෙස දැනුණා නෑ අපිට පුළුවන්කම තියෙනවා කාබනික පොහොර භාවිතා කරමින් ආරක්ෂිත බෝතල් භෝගවගාවක් ඉතාම සාර්ථකව සිදු කරන්න. ඔව් සර් මේ දියර පොහොර ගැන අහලා තිබ්බ යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා. මම හිතන්නේ කලින් පැහැදිලි කිරීමේ කියුණා තා පොඩ්ඩක් පුළුවන් නම් පැහැදිලි කරන්න. ඔව් දියර පොහොර කියලා කියන්නේ දැන් අපි පොහොර මාධ්‍ය යොදද්දී අපි සාමාන්‍යයෙන් අපිට පුරු වෙලා තියෙන්නේ අපි පස් මාධ්‍යයට පොහොර මිශ්‍ර කිරීම. ඒකෙදි අපි දන්නවා මුල් හරහා තමයි ජලයේදී වූ ද්‍රාවණයක් ලෙස ශාකයට පොහොර අවශෝෂණය සිද්ධ වෙන්නේ. ජලයේදී වූ ද්‍රාවණයක් ලෙස පොහොර අවශෝෂණය සිද්ධ වෙනවා. අපි ඝන පොහොර මේ දේවල් පසට මිශ්‍ර කරාම ඒකට අපි අනිවාර්යයෙන්ම අපි පොහොර යොදද්දී ජලයත් එකතු කරන්න ඕන. ජලය යොදා පොහොර දාලා වැඩක් නැහැ. එතකොට ජලය එකතු කරාම මේ ජලයේ අර කියපු රසායනික හෝ කාබනික පොහොර ජලයේ දිය වෙලා ද්‍රාව්‍යයක් ලෙස ශාකයට උරා ගැනීම තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව දියර පොහොර කියලා අපි කියන්නේ දියර පොහොර කියන එක අපි යොදන්නේ ශාකයේ අතරම අපිට පසට යොදන්නත් පුළුවන්. ඊට අමතරව අපි ශාකයේ පත්‍ර මතට තමයි මේ දියර පොහොර කියන ද්‍රාවණය අපි ඉසින්නේ. එතකොට ඒ ඉස්සහම මේ ශාක පත්‍ර හරහා මේ පෝෂක අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පසුකාලීනව හඳුනගෙන තියෙනවා ශාක පත්‍ර හරහා මේ පෝෂක ශාකයේ දුරට අවශෝෂණය කරන්න පුළුවන් කියලා. දියර පොහොර අපි යොදන්නේ අන්න එහෙම පත්‍ර මත පිටට පත්‍ර හරහා ශාකයේ දුරට අවශෝෂණය කර ගැනීම සඳහා. ඉතින් රසායනික දියර පොහොර වර්ගයක් තිබ්බා වෙළඳ පොලේ දැන් මේ වෙනකොට නතර වෙලා තියෙනවා. කාබනික දියර පොහොර වර්ගත් සාර්ථකව නිපදවලා මේ වෙනකොට වෙළඳ පොලට එකතු වෙලා තියෙනවා. ඒව යොදාගෙන මේ වගාව සිදු කරන්න පුළුවන්කම තියෙනවා. දියර පොහොර කියන එකේ වෙනස තමයි ඒක පත්‍ර හරහා ශාකයට පෝෂක සැපීම තමයි අපි දියර පොහොර යොදාගෙන ඉති කරන්නේ. තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේකෙන් ලැබෙන ආදායමින් යෙදව පියව ගැනීමට කොපමණ කාලයක් ගත වේවිද කියලා. මම කිව්වේ එකක් තමයි අපි මේකට යොදන ආදායම අර අපි කිව්වා වගේ අපිට පුළුවන් මේක වියදම අවම කරගනිමින් අපිටම උනන්දු වෙලා මේ ගෘහය නිර්මාණය කරගන්න. එහෙම වුණොත් අර සාමාන්‍ය වෙළඳ පොලේ මේ ගෘහයක් ඉදිකිරීම සඳහා යන වියදමෙන් හරි අඩකට ආසන්න වියදමකින් අපිට පුළුවන් මේ ගෘහය ඉදි කරගන්න. එහෙම ඉදි කරගෙන මම කිව්වා මුලදිත් කිව්වා මේ අපි මේක තුල වගා කරන්න ඕන වැඩි වෙළඳ ආර්ථික වටිනාකමක් සහිත භෝග කියලා. එතකොට දැන් ඔය පෙන්නපු අපි ඒ වගාවේ යොදලා තියෙන බෙල් පෙපර් කියන භෝගය. දැන් බෙල් පෙපර් ගත්තාම මේ වෙනකොට මම හිතන්නේ වෙළඳ පොලේ සිල්ලර මිල බෙල් පෙපර් කිලෝ එකක් රුපියල් 1200ක් විතර වෙලක් වෙනවා. සුපිරි වෙළඳ සැල වල මේ වෙනකොට මිල. ඒතකොට කිලෝ එකක් රුපියල් 1200ක් විතර ඔය පෙන්නපු ප්‍රමාණය ගෙඩි 3ක් විතර එකතු වෙනකොට 3ක් හෝ 4ක් එකතු වෙද්දී කිලෝ එකක් අර ලැබෙනවා. එතකොට ඒ වගේ ආර්ථික වටිනාකමක් සහිත භෝග තමයි මේ තුල වගා කළ යුතු වෙන්නේ. එතකොට එහෙම වගා වාර 3ක් හෝ 4ක් යද්දී අපිට පුළුවන්කම තියෙනවා මේ වගාව අපි හරියට සිදු කරනවා නම් හරියට තාක්ෂණය භාවිතා කරලා සිදු කරනවා නම් එවැනි භෝග වගා වාර 3ක් හෝ 4ක් යද්දී මේ කියපු සම්පූර්ණ වියදම පියව ගන්න ඉන් ඉදිරියට අපිට ශුද්ධ ලාභ ලැබීමේ තත්ත්වයට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්නයක් නිර්පාංශු වගාකම මෙහි භාවිතා කළ හැකිද කියලා.
ඔව් නිර්පාංශ වගා ක්‍රම භාවිතා කරන්න පුළුවන්. පස්මාද්‍ය භාවිතා නොකර සිදු කරන වගා තමයි අපි හඳුන්වන්නේ නිර්පාංශ වගා ක්‍රම කියලා. එතකොට ඒකෙදී අපි නිර්පාංශ වගා ක්‍රම විතර වෙනත් වූ ඝන මාධ්‍යයන් යොදාගෙනත් වගා කටයුතු සිදු කරනවා. කොහොමවත් වැනි මාධ්‍ය යොදාගෙන ඒ වගා ක්‍රම මේක තුළ භාවිතා කරන්නත් පුළුවන්. ඊට පස්සේ ද්‍රව මාධ්‍ය වගා මේක තුළ සිදු කරන්නත් පුළුවන්. එතකොට පස් හෝ ඝන මාධ්‍යයක් භාවිතා නැහැ අපි. ද්‍රවමය මාධ්‍යයක් භාවිතා කළේ ද්‍රවමය මාධ්‍ය තුළ මූල පද්ධතිය පවත්වා ගැනීම තමයි වගා කටයුතු සිදු කරන්නේ. ඒ වගා ක්‍රම මේ තුළ භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි වායුමය මාධ්‍ය භාවිතා කරලා සිදු කරන වගා ක්‍රමයක් මේක තුළ සිදු කරන්න පුළුවන්. ඒවට යම් ආකාරයකට ඊට වඩා වැඩි වියදමක් සහ වැඩි තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා ඒ වගා ක්‍රම සඳහා යොමු වෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් අපිට විමසන්න පුළුවන්. ඒ අතරේ මොයි පැහැදිලි කරපු ප්‍රශ්න වල අඩුපාඩුකම් පුරණයන් තියෙනවා නම් නැවත ඔබට අහන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඔබ මේ කාරණේ අපැහැදිලි නම් නැවත විමසන්න. අපි අර ගෘහය තුල පැහැදිලි කරමින් හිටපු කාරණේ තමයි එතුමා සකස් කරපු ගෘහය තුල අපි කිව්වා මේකේ පිට අර වියදම යම් ආකාරයකට අඩු කර ගැනීම සඳහා මේකේ පළල අඩු කරලා දිග වැඩි කර ගැනීම එක හේතුවක් වුණා. එතුමාගේ භූමියේ ස්වභාවය අනුව අපි එහෙම කරා. ඒ වගේම තමයි එතුමා මූලික වෙලා ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය සපයලා දීලා ඔය පැසීම සඳහා පමණක් වාස් කෙනෙක් සම්බන්ධ කරගෙන ඔහුට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඒ කාරණේ සිදු කර ගැනීම. ඉතින් ඒකට අපිට පොඩි ශක්තිමත් මනසක් තිබිය යුතුයි. අපි පුළුවන් කියන හැඟීම අපි සකස් කරගත යුතුයි. අපිට පුළුවන් මේක දිහා බැලුවාම ඕන කෙනෙකුට මෙන්න මේ විදිහේ ගෝයක් තමයි සකස් වෙන්න ඕන කියලා යාළුට උපදෙස් දුන්නාම උන්ට පුළුවන් ඒ ඉදිකිරීම කරන්න. එතකොට එවැනි කාරණා මගින් තමයි අපි යම් ආකාරයකට මේ මූලික වියදම් අවම කරගන්න කටයුතු කරේ. මේක තුළදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන කාරණය තමයි මේ ගෘහය තුළට රෝග පරිබෝධ ඇතුළු වීම වළක්වන ක්‍රම තමයි අපි මේ කුණු ප්‍රතිරෝධී දැල් භාවිතා කරලා සිදු කරලා තියෙන්නේ. ඒකින්ද මේක තුළට රෝග හෝ පරිබෝධ ඇතුළු වීමේ හැකියාව අවම වෙලා තියෙනවා. ඒකට රෝගකාරක ඇතුළු වෙන්න පුළුවන්. මේක තුළ තවදුරටත් වාතය සංසරණය වෙන නිසා රෝගකාරක මේක තුළ ඇතුළු වීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක අවම කිරීම සඳහා තමයි අපි අර කියපු විදිහට අපි මේ ගෘහය තුළට ඇතුළු වෙද්දී පිටස්තර පුද්ගලයන්ට අපි මේ ගෘහය තුළට ඇතුළු වීමට අවසර දෙන්නේ නැහැ. ඒක අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එනේ නායට අපේ යාළුවන්ට එහෙම අයට ඕනම් පිටේ ඉඳන් නරඹන්න පුළුවන්. ඇතුළට ඇවිත් මේක නරඹීමට කීප දෙනෙක් මේක තුළට ඇතුළු කර ගැනීමේ අවකාශ නැහැ. එහෙම වුණොත් මේක තුළට රෝගකාරක ඇතුළු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අර ඇතුළු වීම පිවිසුම් දොරටු අපි එල් හැඩයට සකස් කරලා තියෙන්නේ. එල් හැඩයට සකස් කරලා දෙන කෙලින්ම මේ ගෘහය තුළට ඇතුළු වෙන්න නෙවෙයි. ඒකට හේතුව තමයි අපි මේ දොර විවර කරන මොහොතේ පවා කුණු පරිබෝධකයට පුළුවන් මේ දොර විවර කරපු දොර හරහා ඇතුළට වෙන්න. ඒ නිසාම තමයි අපි මෙහෙම බාධක සහිත ආකාරයෙන් හැඩේ පිවිසුමක් සහිතව මේක සකස් කරලා තියෙන්නේ. එතකොට එහෙම කුණියෙන් ඉදිරියට ඇතුළු වුණා ඉදිරියේ තියෙන නැවත ආවර්ත බිත්තියක් නිසා සමහරක් වෙලාවට එළින් ඇතුළට යාම සිද්ධ වෙන්නේ අපසු හැරලා පිටතට පැමිණීම වැනි කාරණයක් සිද්ධ වෙනවා. එතකොට ඒ ආකාරයට තමයි ආරක්ෂිත ඇතුළු පිවිසුම් දොරටු අපි සකස් කර ගන්න ඕන. සහ ඒ ඇතුළු වෙද්දී අපි කිව්වා පාදෝවනය සඳහා වෙනම ජල බඳුනක් එතන තියෙනවා. ඒ වගේම තමයි අපි ආරක්ෂිත ඇඳුම් ගෘහය තුලදී පමණක් භාවිතා කරන ඇඳුම් කට්ටලය ඇඳ ගැනීමෙන් තමයි අපි ගෘහය තුල ඒ කාරණාවලට එළඹෙන්න ඕන. බාහිරදී අඳින ඇඳුම් වත් කරලා ගෘහය තුල ඇතුළු වෙද්දී ඒ දේ කරන්න ඕන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේම මේ ගෘහය තුලට රෝගකාරක ඇතුළු වීම පුළුවන් තරම් අවම කර ගැනීම. ඒතකොට මේ විදිහට රෝගකාරක සහ පරිබෝධ ඇතුළත නොමැතිනම් ඒකට අපිට අර කියපු කාරණේ බොහොම පැහැදිලි වෙනවා. රසායනික කෘමිනාශක අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගෘහය තුල රෝග වගාවෙදී. මොකද කෘමි පරිබෝධ වලට මේක තුලට ඇතුළු වීමේ හැකියාව නැහැ. ඒ නිසා එතකොට ඒ සඳහා තමයි අපි අර කිව්වේ අර වර්ග අඟලට දාන කුඩා ප්‍රමාණයේ සිදුරු සහිත සිදුරු 40ක විතර වගේ ප්‍රමාණයක් සහිත දැලක් තමයි අපි මේ භාවිතා කරන්නේ. එතකොට මේ දැල සිදුරු සහිත දැල හරහා ඔය පැලමැක්කෝ සුදුමැස්සෝ වගේ දාන කුඩා කුමීන්ට පවා මේ දැල හරහා ගෘහය තුළ ඇතුළු වීමේ හැකියාව වැළකිනවා. ඒක නිසා කුමි පරිබෝධ වලින් ලොකු ආරක්ෂාවක් සැලසෙනවා.
ඒ නිසාම මේක තුළදී අපිට රසායනික කෘමිනාශක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බොහෝ ගාව සිදු කිරීමෙන්. ඔව් සර් මේ මම තාපොඩි මතක් කිරීම කරන අපිට දැන් අපේ වගාවේදී අර පස් ජීවාණුහරණය කරලා ගැනීම හේතුවෙන් පොඩි ප්‍රශ්නයක් ඇති වුණා සහ ඒ ගැන චූටි විස්තරයක් කරා නම් හොඳයි කියලා මම මේ උඩට පොඩ්ඩක් ආවා මේ පේනවත් ඇති සමහර විට ඔව් අපි මේ වගා මාධ්‍ය සකස් කර ගැනීමේදී විශේෂයෙන් අර එක ප්‍රේක්ෂකයෙකුත් අපෙන් අහුවා මේ වගා මාධ්‍ය විවිධ මොනවද කියලා අපි ඒකට අවශ්‍ය කාරණා අපි කිව්වා මතු පිටපස්ස. කියන්නේ පස මතු පිට තියෙන මතු පිටපස්ස ස්තරයකින් මතු පිටින් අපි පස් ටිකක් වෙන් කර ගැනීම මේ මතු පිටපස්ස කියලා කියන්නේ. ඊට අමතරව කොම්පෝස්ට් ඊළඟට කොහුබා මේ පස් මාධ්‍ය තුල සයවර බව තමයි අපි මේ කොහුබා සහ ඊළඟට මේ අර්ධව කුරුසලවල අඟුරු එකතු ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ කාබන් සැපීම වගේම ඒක ගොඩක් දුරට මේ නිරනාශක යක්තියට දාගෙන ඉන්නේ කියාවුත් අපිට තියෙන අතර පොටෑසියම් වගේ මොනවාද මේක එකතු වෙනවා. එතකොට ඒක පෝෂක මාධ්‍යයක් විතරත් ඒක වැදගත් වෙනවා. සහ සයවර බව පවත්වා ගැනීම ජල දෙකතමනේ පවත්වා ගැනීම මේ වගේ කාරණා සඳහා මේ දේවල් එකතු වීම වැදගත් වෙනවා. එතකොට මේ දේශාන් මහත්මයා අතුරු ප්‍රශ්න තමයි මේක ඇතුළත අපිට ගැටලුවට මුහුණ දෙන්න උනා. අපි මේ වගා මාධ්‍ය සකස් කරද්දී විශේෂයෙන්ම වගා මාධ්‍ය සකස් කරලා ඒ ජීවාණුහරණය කරගත යුතුයි. එහෙම නැත්නම් අපි මේ එකතු කරන දේවල් එක කොම්පෝස්ට් එක්ක මතු පිටපස්ස එක්ක සුද්ධ ජීවීන් විශේෂයෙන්ම දිලීර බීජාණු මේවා තුල තියෙනවා. ඒව නිසා මේක තුල මේ නැවත දිලීර ආසාදන වැනි තත්ත්වයන් නැති විය හැකි අපි භෝගවගාව සිදු කරගෙන යද්දී. එතකොට ජීවාණුහරණය කරගත යුතුයි. ඉතින් ජීවාණුහරණය කිරීම සඳහා මුල් කාලේ නම් අපිට තිබුණු ලේසිම ක්‍රමවේදය තමයි අපිට රසායනික දිලීරනාශක වැනි දේවල් තිබ්බා. ඒවා යොදලා ඒවා මිශ්‍ර කරලා ගත්තා නම් මේ ජීවාණුහරණය පහසු වුණා. මොකද දැන් අපිට මේ දේවල් නොමැති නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ වගා මාධ්‍ය සකස් කරලා අපිට මේ කුහේ තුලම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එලිමහනේ තැනක වෙන්න පුළුවන්. මේ කියපු දේවල් මිශ්‍ර කරලා වගා මාධ්‍ය හදලා ඊට පස්සේ අපිට පුළුවන් හොඳට සූර්ය තාපය ලැබෙන තැනක සූර්ය ආලෝකය හොඳට ලැබෙන තැනක අවර්ණ පොලිතීන් එක තියෙනවා. නැත්නම් මේකට කළු පැහැති පොලිතීන් එකක් යොදාගත්තත් කමක් නැහැ. පොලිතීන් එකකින් හොඳට ආවරණය කරලා දින 3ක විතර කාලයක් සූර්ය තාපයෙන් නිරාවරණය කරලා තැබීම. ඒතකොට ඒ උෂ්ණත්වය සහ විශේෂයෙන් සූර්ය කිරණ වල තියෙන පාරජම්පුල කිරණ වල බලපෑමෙන් මේකේ තියෙන ওই දිලිර බීජාණු ඇතුළු ඒ සුද්ධ ජීවී ආසාදන සුද්ධ ජීවී තත්ත්වයන් විනාශ වීම සිද්ධ වෙනවා. එහෙම ජීවාණුහරණය කරලා ගත්තාම අපිට මේක තුළදී හරි පහසුවක් වෙනවා මේ පසෙන් ආසාදනය හැකි රෝගී තත්ත්වයන් අවම කර ගැනීම සඳහා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා පොලිතීන්ද දැලක්ද යොදා ගැනීම වඩාත් සුදුසු කියලා. ඔව් මේක තේරුම් ගන්න යුතුයි මේ අපි දැන් මෙතෙක් වෙලා කතා කරේ පොලිතීන් සහ දැල් කියන දෙකම භාවිතා කරලා හදා ගන්නා වූ පූර්ණ ආරක්ෂිත ගෘහයක් ගැන. අපි කතා කරපු ගෘහයේදී වහල ආවරණය කරේ පැතිබිත්ති ආවරණය කළා කුමි ප්‍රතිරෝධී දැලක් මගින්. එතකොට අපි ඔයිට අමතරව ආරක්ෂිත ගෘහ දැකලා තියෙනවා විශේෂයෙන් මල් වගාව වගේ කටයුතු වලදී මල් වගාව වැනි කටයුතු වලදී අපි දැකලා තියෙනවා ආරක්ෂිත ගෘහ දැලක් භාවිතා කරලා මේ වහල සහ පැතිබිත්ති සියල්ල දැලකින් ආවරණය කරලාද ආරක්ෂිත ගෘහ තියෙනවා. අපි ඒවට කියන්නේ අර්ධ ආරක්ෂිත ගෘහ කියලා. ඒකෙදි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මල් වගාව වගේ කාර්යාවල් තමයි අපි ඒ ගෘහ භාවිතා කරන්නේ. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ මේක තුළට ඇතුළු වෙන ආලෝක තත්ත්වය පාලනය කිරීම තමයි ඒකේ මූලික බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා ඇන්තූරියම් ඕපීඩ් වැනි වගේ කටයුතු වලදී මේ ගෘහය තුළට ඇතුළු වන ආලෝකය පාලනය කළ යුතුයි. අපි දන්නවා සාමාන්‍යයෙන් ඇන්තූරියම් අපි ඉදුවක් අපි හොඳට සූර්ය තාපය ලැබෙන තැනක අපිට තියන්න බෑ. අපි දන්නවා පත්‍ර පිලිසිලා යනවා, ශාකීය වර්ධනය අඩාල වෙනවා, එහෙම තත්ත්වයක් නැති වෙනවා. එහෙනම් අපි ගෙදරදී සාමාන්‍යයෙන් ඇන්තූරියම් හැදුවත් අපි දන්නවා අපි ඒ පෝච්චිය තියන්නේ සෙවන සහිත ස්ථානයක ගහක් යට වගේ තැනක අඳුරු සහිත ස්ථානයක. එතකොට සාමාන්‍යයෙන් ඇන්තූරියම් වගාවේදී සූර්යාලෝකයේ 70%කට විතර අඳුරු සහිත පරිසරයක් තමයි ඇන්තූරියම් වගාවට වඩා යෝග්‍ය වෙන්නේ. ඒක නිසා අපි අන්න එවැනි කාරණාවලදී ඔය ආලෝකයේ පාලනය කළ හැකි අර කළු පැහැති දැල සහිත දැල් ගෘහ භාවිතා කරනවා. එතකොට මේ දැල් මිලදී ගන්න තියෙනවා විවිධ වූ ආලෝක ප්‍රමාණයන් අඳුර පාලනය කළ හැකි 80%, 60%, 50% මේ ආකාරයෙන් දැන් පළතුරු බෝග වගාව වගේ කාරණේක නම් පළතුරු පැල
පවානක් නම් අපි පවත්ත ගන්නෙ. ඒ සඳහා 50% වගේ අඳුරක් ලබා දෙන ඒ දලක් ප්‍රමාණවත් දලක් සුදුසුයි. ඇන්තෝරියම් වගේ බෝග වගාවදී නම් අපි 80% දලක් තමයි යොදා ගන්න ඕන. මොකද 80% දලක් යොදා ගන්න අපි මේ පැතිපිටි සහ ඉහළ වහල අඩි 8ක් 10ක් හෝ ඊට වඩා උස් ස්ථානයක ඉඳන් පහළට ආලෝකය එනකොට අර 70ක් ආලෝකය ලැබෙන්න ඕන. 70ක දලක් යොදාගෙන හරියන්නේ නැහැ. ඊට 80ක විතර සෙවන දලක් යොදාගත්තොත් තමයි 70ක ප්‍රමාණය ඒ භෝග ශාක වලට අඳුර ලැබෙන්නේ. එතකොට ඒක නිසා මම හිතන්නේ අප ප්‍රශ්නේ වැනි එකක් පොලිතීන් යොදා ගන්න ඕනමද දැලකින් බැරිද කියන කාරණය. ඒ කාරණා දෙකක්. එතකොට මල් වගාවේදී ආලෝකය පාලනය කිරීම සඳහා තමයි අපි ඔය වැනි දැල් සහිත ගෘහ භාවිතා කරන්නේ. මේ අපි කතා කරන ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී අපි බලාපොරොත්තු වෙන කාරණේ තමයි ප්‍රධාන වශයෙන් එකක් හොඳ ආලෝක තත්ත්වයක් ලැබෙන්න ඕනේ ලෝඩු වගාවේදී. ඒ වගේම තමයි කිසියම් උෂ්ණත්වයක් මේ තුල නඳව ගන්න අපිට පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ වගේ තමයි රෝග පරිභෝග වළක්ව ගන්න ඕන. ඒ කාරණා සඳහා අපි ඔය කියපු පාරජම්බුල කිරණ වල ප්‍රතිරෝධී පොලිතීන ආවරණයක් සහිත වහලක් සහ කුණු ප්‍රතිරෝධී දරක් සහිත පැතිබිත්ති සහිත ගෘහයක් තමයි අපිට ඉදි කරගන්න සිදු වෙන්නේ. මේ ප්‍රශ්නය අහපු කෙනාට තව ගැටලු තියෙනවා නම් නැවත විමසන්න පුළුවන්. මම හිතන්නේ මම එයා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් තමයි දුන්නේ කියලා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මල් වගාව ගැන ඕකීඩ් වලට දිලීර හැදෙනවා වැඩි. එහෙම දිලීර ආසාදන ආහම කරන්න පුළුවන් ක්‍රම කියනවාද කියලා. හොඳයි. ඔකදී ඕකීඩ් වගාවේදී වගේම අනිකුත් ලෝඩු භෝග වගාවේදී දිලීර ආසාදනට ලක් වීම තියෙනවා. විශේෂයෙන් ඕකීඩ් ටිකක් දිලීර වලට වැඩි සංවේදීතාවයක් දක්වනවා. දිලීර ආසාදන ටිකක් වැඩි. ඒකෙදී අපිට කලින් නම් තිබුණු කාරණේ තමයි රසායනික දිලීරනාශක තිබ්බා. එතකොට රසායනික දිලීරනාශක විවිධ වර්ග වලින් තිබ්බා. අපිට ඒවා යොදා ගැනීම හැකියාව තිබ්බා වෙනද පොලේ. දැන් මේ ඉදිරියට රසායනික දිලීරනාශක අපිට අහිමි වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා අපිට මේ වෙනකොටත් වෙනද පොලේ යම් ආකාරයකට අපිට ප්‍රමාණවත් තරමින් නැහැ. සුළු මට්ටමින් කියනවා කාබනික දිලීරනාශක සහ කාබනික කුමිනාශක සහිත දියර වර්ග අපිට දැන් වෙළඳ පොලේ දකින්න ලැබෙනවා. ඉතින් එවැනි කාබනික දිලීරනාශක යොදා ගැනීම තමයි සිදු කළ හැකි වෙන්නේ. එතකොට විශේෂයෙන්ම දිලීරනාශකයක් විදිහට අපි දන්නවා ගෙන්දගම්. ගෙන්දගම් ජලයේ දිය කරලා දිලීරනාශකයක් විදිහට යොදා ගැනීම හැකියාව තියෙනවා. රසායනික දිලීරනාශක අහිමි වුණත් අපිට ගෙන්දගම් කියන්නේ රසායනිකයක් වුණාට අපිට ගෙන්දගම් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. ආයුර්වේද පරිසාප වල ඇතුළේ ගෙන්දගම් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒවා යම් ආකාරයකට ජලයේ දිය කරලා දිලීරනාශකයක් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැනට හදා බලමින් තියෙනවා සමහර කාබනික දිලීරනාශක නිපදවීම සඳහා මේ වෙළඳ මට්ටමින් මහා පරිමාණයෙන් ඇවිල්ලා නැහැ. නමුත් ඉදිරියේදී මම හිතන්නේ ඔය කියන ගැටලු පිළිතුරු ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. Aku pasti bersama peluang. මේක අහලා දෙනවා ඇන්තූරියම් වල මල් හැදීමට මොනවද කරන්න ඕන කියලා. ඇන්තූරියම් වල මල් හැදීමේදී විශේෂයෙන් අපි කරන්න ඕන දෙයක් තමයි එකක් පෝෂක මාධ්‍ය කියන පොටෑසියම් ඒ අපි අර කලින් කිව්වා වගේ පොටෑසියම් වැඩි අධ්‍යයන පෝෂක දියර හෝ ධන පෝෂක එකතු කිරීම කරන්න පුළුවන්. ඕකේ වගාව සිදු කරන බඳුන් තුලට පොටෑසියම් මතක තියාගන්න ඕන කාරණයක් පොටෑසියම් කියලා කියන්නේ පළදැරීම උත්තේජනය කරන රසායනිකයක් ද්‍රව්‍යයක්. පොටෑසියම් වැඩි වීම තමයි අපි කරන්නේ. දැන් උදාහරණයක් අපි විවගාව සලකුවොත් එහෙම විවගාවේදීත් අපි අර බණ්ඩිපෝර කියලා කියන්නේ ඔය පළදරන අවධිය සඳහා යොදන පොකර මිශ්‍රණය. ඒකෙදී අපි දන්නවා අර රතු කුඩු එහෙම නැත්නම් පොටෑසියම් මිශ්‍ර නියුට්‍රේට් ඔෆ් පොටෑෂ් කියන එක වැඩි. එතකොට මේ මූලද්‍රව්‍ය වැඩි කිරීම සිදු කරන්න පුළුවන්. ඊට අමතරව තමයි ඕකීඩ් වල තියෙන මල් පිපුණාට පස්සේ
මලක් විකුණාට පස්සේ ඒ මල සහිත කිනිත් ඊට පත්‍ර දෙකක් විතර පහකින් ඉවත් කිරීම කප්පාදු කිරීම නිවැරදිව කළ යුතුයි. හරියට කප්පාදු නොකරොත් එහෙම මල්ලීම ප්‍රමාද වෙනවා වගේම මල්ලීම අඩු වෙනවා. එවැනි විශේෂ තාක්ෂණික ක්‍රම භාවිත කරන්න වෙනවා අන්තිම මල් ලගාවේදී මල් වැඩි කර ගැනීම සඳහා. තව ප්‍රශ්නයක් ගොඩක් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා ගෘහය තුල කෘත්‍රිම පරාගණයක් සිදු කිරීම අනිවාර්යද කියලා. ඔව්. ඒකෙදි විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ පරාගණය ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පරාගණය කියන්නේම පරාගණය අත්‍යවශ්‍යයි පළදැරීම සඳහා. අපි දන්නවා මේ ශාක ගත්තාම දැන් ශාක තියෙනවා දීවික ශාක. ඒවා තුල ඒ පරාගණය සඳහා අවශ්‍ය ගැහැණු සහ පිරිමි බීජාණු දෙආකාරයෙන්ම තියෙනවා. එකම ශාකයේ සමහර ශාක තියෙනවා ඒවා වෙන වෙනම ශාක දෙකක තියෙන්නේ. කෙසේ හෝ මේ බීජාණු ආකාර එකට එකතු වීම සිදු විය යුතුයි ඵලයක් හට ගැනීම සඳහා නම්. එතකොට පරාග සහ ඩිම්බ එකට එකතු වීම සිද්ධ වෙන්න ඕන. දැන් ස්වභාවික පරිසරයේදී නම් මේ කාරණේ සිදු කරනවා විදව් කාරක මගින් එකක් සුළඟ. ඊට අමතරව සතුන් මගින් විශේෂයෙන් කුමි සතුන් මගින් මීමැස්සු වගේ සත්තු විසින් ඒ වගේම ජලය විසින් මෙවැනි කාරක තියෙන පරාග කාරක ඒවා මගින් මේ පරාගණය සිද්ධ වෙනවා. දැන් මේ පාලිත තත්ත්වයකට අපි ආරක්ෂක ගෘහයක් තුළ භෝගෝකාව සිදු කරද්දී ඔබේ කියන ප්‍රශ්නය නිරන්තරයෙන් පැන නගින කාරණයක්. එතකොට මේක තුළ පරාගණයක් කෘත්‍රිම පරාගණයක් සිදු කළ යුතුයිද අස්වැන්න වැඩි කර ගැනීම සඳහා කියන කාරණය. ඔව් ඒකෙදී අපි දන්නවා දැන් අර පැති බිත්ති සඳහා ඊටාම කුඩා සිදුරු සහිත දැල් ආවරණයක් යොදා ගන්නවා. ඒක නිසාම මේක තුළ වාත සංසරණය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒක නිසා වාතයේ මගින් සිදුවන පරාගණයක් මේක තුළදී ඊටාම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා කුමිසත්තු අපි මේක ඇතුළු වීම පාලනය කරලා තියෙනවා. කුමිසතුන්ට මේක තුළට ඇතුළු වෙන්න බෑ. ඒක නිසා කුමින් මගින් සිදුවන පරාගණයක් වැළකීලා තියෙන්නේ. එතකොට අපිට එකක් තමයි අපිට පුළුවන් මේ ආරක්ෂක ගෘහය තුළට අර විදිහේ භෝගෝගාවට හානි නොකරන හිතකර කුමින් මේක තුළට පරාගණය සඳහා දායක කරන හිතකර කුමින් මේ ආරක්ෂක ගෘහය තුළට ඇතුළු කරලා ඒගොල්ලෝ මගින් මේ පරාගණය සිදු කරගන්න පුළුවන් මේ මැස්සන් මගේ සතුන්. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා අර කිව්ව විදිහට කෘත්‍රිම පරාගණ ක්‍රම භාවිත කරන්න. ඒකෙදි අපිට පුළුවන් එකක් තමයි වේගවත් වායු ධාරා සපයන විදුලි පංකා මේක තුල හයි කරන්න පුළුවන්. ෆෑන් හයි කරන්න පුළුවන්. වේගයෙන් සුළං නමන මේක තුල වායු ධාරා ඇති කරලා ඒ වාතයේ මගින් සිදුවන පරාගණය වැඩි කිරීම සඳහා. ඒ වගේම තමයි තවත් මේකට විදුලි තාක්ෂණික ක්‍රම භාවිත කරන සමහරක් වෙලාවට එළවලු භෝග වගේ නම් මේ වයිබ්‍රේට් එහෙම නැත්නම් මේ ශාක සෙලවීම. එතකොට මේ ගස් එකින් එකට අපිට සොලවන්න වෙනවා මොන හරි ක්‍රමයකින්. ඒකදී දැන් ඉහළ තාක්ෂණය භාවිත කරනවා නම් එහෙම ගස් සෙලවීම සඳහා මේ වයිබ්‍රේටර් මැෂින් සකස් කරලා තියෙනවා. මේ මැෂින් එක ගහේ කඳට ලං කරාම ගහ වේගින් සෙලවීමට ලක් වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ වගා අපේ ගෘහය තුළ එම ශාක සෙලවීම මගින් මේ පරාගණය සිද්ධ කරන්න. එවැනි විශේෂ වූ කෘත්‍රිම පරාගණ ක්‍රම වලට යන්න වෙනවා. ඔය මොකද කිව්වේ ටිකයි තවත් විදුලි ක්‍රම භාවිත කරන්න පුළුවන්. එතකොට අපි යොදාගෙන තියෙන භෝගයට වඩාත් ගැළපෙන පරාගණ ක්‍රමයක් භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒක තාම ප්‍රශ්නයක් නෙසුයි. තව ප්‍රශ්න විමසීමේ අවස්ථාව තියෙනවා. ඔන්න දැනට තිරේ දිස්සන රූපය ඔබට පේනවා ඇති. ඔන්න ඔය ආකාරයේ ගෘහයක් තමයි ඔබ අර පිට කලින් දුටුවේ. කේෂන් මහත්මයාගේ දැන් අර ලෝලු මාළු මිනිස් වගාව සහිත ගෘහය. එතකොට ඔබට පේනවා ඒකේ වහල ඉදි කරලා තියෙන විදිහ. ඔය විදිහට ඉදි කරන වහල තමයි අපි ඔය හැඳින්වන්නේ වහල ස්තර දෙකකින් ඉදි කරලා තියෙන්නේ. එකක් මේක සුළං ප්‍රතිරෝධී වුණත් මේක වැදගත් මේ වහල. එතකොට මේකේ ඔය කියන ඔබ තේරුම් ගන්න මෙන්න මේ ආරුක්කු හැඩති කොටස.
මේකේ තියෙන මේ ආරුක්කු හැඩති කොටස තමයි මේ අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස් තමයි පොලිතීන් ඔය කියපු පාරජම් මූල කිරණවල ප්‍රතිරෝධී පොලිතීන් මගින් ආවරණය කරන්නේ මෙන්න මේ කොටස විතරයි. මේ ඉහළ කොටස විතරයි. වටේ තියෙන ඊට යම් ආකාරයක තද පැහැයෙන් දිස්සෙනවා. මෙන්න මේ පැතිපිත්ති මුළුමනින්ම ආවරණය කරන්නේ අර අපි කියපු භූමි ප්‍රතිරෝධී දැල මගින්. මේකේ ඔබට පේනවා මේ යොදලා තියෙන සම්මත ප්‍රමාණයන් මේ ගැලවනයිස් පට සඳහා එන මේ පැතිපිත්ති සඳහා යොදා ගන්නා වූ ගැලවනයිස් පට ප්‍රමාණය අඟල් 1.15 GI පට තමයි යොදා ගන්න කියලා සම්මත ප්‍රමාණය දීලා තියෙන්නේ. මේ ඉතින් අපි ඉදිකරන ප්‍රදේශය අනුව අපිට තියෙන සුළං පාදකල ස්වභාවය අනුව මේක ඊට වඩා අඩු ප්‍රමාණයේ හෝ වැඩි ප්‍රමාණයේ සවිමත් බව වෙනස් කරන විදිහට මේ පට යොදා ගන්න පුළුවන්. මේකෙදිත් අපි දන්නවා GI පට ගත්තාම වෙළඳ පොලේ අපි සාමාන්‍ය දන්න විදිහට ඝනකමෙන් වෙනස් ආකාර කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් වර්ග තුනක් තියෙනවා. වඩාත් ඝනකම් මිලිමීටර් 2ක විතර වඩා වැඩි ඝනකමක් සහිත ගැලවනයිස් බඩ තියෙනවා. ඔය සාමාන්‍ය කියන්නේ පාකිස්තාන් බඩ කියලා. එතකොට ඒ බඩ තමයි වඩාම ශක්තිමත් එක. ඊට පස්සේ මධ්‍යස්ථ ප්‍රමාණයේ ඝනකම් සහිත බඩ තියෙනවා. ඊට පස්සේ වඩාම තුනී ප්‍රමාණයේ ඝනකම් සහිත බඩ තියෙනවා. අපිට මේ සඳහා තාම ඉහළම ඝනත්වයේ තිබු බඩ අවශ්‍ය වෙන්නේ නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණයේ ඝනකම් සහිත බඩ යොදා ගත්තාම ප්‍රමාණවත් අපිට මේ ආරක්ෂක ගෘහ ඉදි කර ගැනීම සඳහා එතකොට ඔබට පේනවා ඊට පස්සේ මේ උස මේ හරස් අතර යොදලා තියෙන බඩ අඟල් භාගයේ බඩ යොදාගෙන තියෙන්නේ. අඟල් භාගයේ GI බඩ ඒවට අර 1.3 කාලේ බඩ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පැති බිත්ති සහ උඩ ආරෝප්පු හැඩය මුළුමනින්ම යොදාගෙන තියෙන්නේ. ආරෝප්පු හැඩය සඳහා සම්පූර්ණව යොදාගෙන තියෙන්නේ අපි අර කයි කාලේ බඩ. කයි කාලේ බඩ තමයි මේ පැති බිත්ති සහ ආරෝප්පු හැඩය මුළුමනින්ම මේ සඳහා සම්පූර්ණව යොදාගෙන තියෙන්නේ. එතකොට මේ පේනවා අපි අර කියපු පිවිසුම් දොරටුව එක සකස් කරලා තියෙන්නේ මේ බොක්ස් එකක් පෙට්ටියක් ආකාරයට. මේක එල් හැඩයට සකස් කරනවා වඩාම හොඳයි. කියන්නේ අපි ඍජුවම මේ පසින් මෙහෙන් දොර තියන්නේ නැතුව කොහෙද ඇතුළු වෙන්නේ මේ පැත්තකින් ඇතුළු වෙලා මෙහෙට ගිහින් මෙහෙට හැරිලා යන විදිහට එල් හැඩයට ගමන් කර හැකි වන ආකාරයට සකස් කිරීම තමයි කුමි පරිමෝධ මේක තුනට ඇතුළු වීම අවම කර ගැනීම සඳහා වඩාම සුදුසු වන ක්‍රමවේදය වෙන්නේ මේ පිවිසි දොරටුව සහිත මේ කුටියක් අපි කුමි ප්‍රතිරෝධී දැල් වලින් තමයි ආවරණය කිරීම කරන්නේ. එතකොට අපි අර කලින් කිව්වා වගේ දැන් වියලි දේශකුණයක් සහිත ප්‍රදේශයක මෙන්න කරුණු ප්‍රශ්නකුත් යොමු වුණා. මේ ගෘහය ඉදි කරද්දී මෙන්න මේ පැතිබිත්ති වල උස දැන් මේක අඩි 9ක් පෙන්නලා තියෙනවා. දැන් තෙත්කලාපි ප්‍රදේශයක නම් මෙතනම උස ඕන වෙන්නේ නැහැ. මේක අඩි 8ක් හෝ 7.5ක් විතර තිබ්බහම ප්‍රමාණවත්. මේ උස වැඩි කරාම මේක තුල සිදුර වාත සංසරණය වැඩි වීම කියන කාරණය මත උෂ්ණත්වය අපිට යම් ආකාරයකට පාලනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ තමයි සාමාන්‍ය මේ කියපු ගෘහයක සැලැස්ම. මේකේ දිග පළල අපිට අවශ්‍ය ප්‍රමාණය සහ මේ ආවර්ත දැල් සහ පොලිතීන් වල ප්‍රමාණයන් සැලකිල්ලට අරගෙන අපි මේ පළල තීරණය කරලා තියෙන්නේ. දිග නම් අපිට අවශ්‍ය ප්‍රමාණයකට යොදා ගන්න පුළුවන්. පළල තීරණය කරද්දී මේ පොලිතීන් සහ මේ ආරක්ෂක දැල් වල දිග පළල අපිට සැලකිල්ලට ගන්න සිද්ධ වෙනවා. අපිට තියෙන ප්‍රශ්න පිළිමේ හැකියාව තියෙනවා. ප්‍රශ්න විසඳුම අහනවා වඩා හොඳයි කියලා හිතනවා මැසේජස් වලට වඩා. ප්‍රශ්න තියෙනවද? ඔව් කවුරු හරි කතා කරන්න උත්සාහ කරා. සර් අපි ජල සම්පාදනය කරද්දී විසුරුම් ජල සම්පාදනය කරන්නත් පුළුවන්ද මේකට? විසුරුම් ජල සම්පාදනයට වඩා සිසු වෙන මේකද බිඳු ජල සම්පාදනය. විසුරුම් ජල සම්පාදනය සාමාන්‍ය අපි ශ්‍රේෂ්ඨයෙන් යොදා ගන්නා වූ ක්‍රමවේදයක්. විසුරුම් ජල සම්පාදනය යොදන්න බැරි නෑ. එහෙමනම් අපිට මේක යොදන්න වෙන්නේ අපි අර ශ්‍රේෂ්ඨයේ දකින ආකාරයට බිම්මට්ටමේ ඉඳන් උසට යන කණුවල විසුරි ජල ක්‍රමවේදය සකස් කරලා නෙවෙයි. ඉහළින් ශාක විතර යොදා කියන්නේ විසුරු ආහාර ක්‍රමවේදයක් අපිට සකස් කළ හැකි. විසුරු ජල සම්පාදනය මේකට යොදා ගන්න පුළුවන්. ඒක තමයි නෑ.
වහල සකස් කරලා ලද පද්ධතියක් ඇසුරින් බෝග වගාව පිටට ඉසිරෙන ආකාරයට සුද්ධ සම්පාදනය දාගන්න පුළුවන්. ඒ ඔස්සේම අපිට පුළුවන් අවශ්‍යයි නම් පොහොරේ දීම කරන්න. දියර පොහොර ආකාරයට පොහොරක් ඒ ජලය සමග මිශ්‍ර කරලා ඒ දීමේ හැකියාව තියෙනවා. තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන අපි අර ජලය යොදන කාලය අනුව. එතකොට මේ සවස් කාලයේදී වගේ ජලය දැම්මොත් ඕක ඇතුළේ උෂ්ණත්වය වැඩි නිසා දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන් කියලා ලිපියක තිබ්බා. එතකොට එහෙම හැකියාවක් තියෙනවද ජලය සම්පාදනය කරන වෙලාව හවස් වෙලාවක වුණොත් දිලීර ආසාදනයක් වැඩි වශයෙන් දක්නට ලැබෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වීම ඇතුළෙම දැන් මොකද ඇතුළේ උෂ්ණත්වය වැඩි වගේම එතකොට වෙන දේ තමයි මේක ඇතුළේ තෙතමනේ නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණය නැත්නම් ආර්ද්‍රතාවය වැඩි පරිසරයකදී ඔකට මේ දිලීරනාශකවල ව්‍යාප්තිය වැඩි වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා සවස් කාලේ ජලය දීම තුළ බොයි කියන ගැටලුව නොපිළිගන්න හැකියාව තියෙනවා. එතකොට මේ දැල් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වටේට ගන්න දැල් එහෙම ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කොහෙද තියෙන්නේ ගන්න? මේවා ලබා ගැනීම සඳහා දැනට මේ කියන්නේ මේ සියල්ල මේ කෘෂි උපකරණ මිලදී ගැනීම සඳහා අලෙවි කරන වෙළඳසැල්වල මේ සියල්ල මිලදී ගැනීමේ පහසුකම් ඔබට තියෙනවා. මේවා මේ ගෙන්නන සමාගම් කීපයකුත් තියෙනවා ලංකාවට ගෙන්නන සමාගම් වල නම් මේ අවස්ථාවේ බෞද්ධ කරාට විශේෂයෙන් යුනිපවර් සමාගම මේ ආරක්ෂිත දැල් සහ මේ පින් ආනයනය කරන ලංකාවට ඉතින් යාලගේ නියෝජ්‍ය විදිහට ඔය කෘෂි කර්ම සහ කෘෂි නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල්වල මේ දේවල් මිලදී ගන්න තියෙනවා. ඉන්දා ඉන්සිස් කරලා ලබා ගැනීම හැකියාව දෙනවා. නැත්නම් මේක ඒගොල්ලෝ මේ මොකද ඉන්නවම තිබුණා මසින් කරොත් එහෙම එයා වයින්ලා කොහොමද ඇනෝම් කරලා නැහැ ගෙනත් දීම සිදු ඊට අමතරව ඔබට පුළුවන් නම් පෞද්ගලිකව අප හා සම්බන්ධ වෙන්න අපි අවසානයේ දුරකථන අංක කියන්න ඔබට මේ අවස්ථාව ලැබෙන විදිහ අපිට මතක් කරලා දෙන්න. හොඳයි සර්. මේ වැඩසටහනෙන් පසුව කවුරු හෝ දානම් මොනමනම් ඇතරම මේ ආරක්ෂක බෝගවතාව කාර්ය අත්දැක බලන්න ඒ සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම දැන් අපි අන්වතාවට මේ වැඩසටහනේ කියනවා වගේම ඔබට දැන් ගැටකාරී තත්ත්වයන් අපි මේ සකස් කරන්න ගියාම ඒ ඕනම මොහොතක ඔබට සාකච්ඡා කරන්න නැත්නම් යන්න පුළුවන්. ඒ සඳහා අපි සැදී පැහැදිලි ඉන්නවා. ප්‍රශ්න දැන් මේ විශේෂයෙන්ම මේක මේ තව අමුතු කාරණයක් කියන මම හිතනවා විශේෂයෙන් දැන් අපේ රටේ කර්මාන්ත කාලේ මම විතර හරිත විප්ලවයෙන් පස්සේ මතුවෙච්ච තත්ත්වයක් තමයි මේ දියුණු කරලාද බෝධිද සහ බීජ වර්ග අපේ රටේ වගා කිරීමට හුරු වීම නිසා සම්මාන ශේෂ්ත්‍රයේ තුල පවා දේශීය බීජ ප්‍රභේද අපිට අහිමි වුණා. දැන් ඒවා අපිට අතරම එහෙම සංශෝධන දේශීය ප්‍රභේද හොයාගන්න කරන්නේ. දැන් ඕකම තමයි මේ වෙනකොට ඔය මතුවලා තියෙන පරිබෝධනාශක සහ හෝර්මෝන ගෙනීම නිසා කොහොමද අපි දියුණු කරලාද බෝධි ප්‍රභේද වගා කරන්නේ කියන ප්‍රශ්නයට ගොවියන් මුහුණ දීලා ඉන්නේ. අතරම මේ ප්‍රශ්නයට ඊටාම නිශ්චිත සිදුමක් විදිහට අපිට ආරක්ෂක බෝධිතුල බෝවගාව හඳුන්වන්න පුළුවන්. මොකද දිවේදී අතරම සාමාන්‍ය ශේෂ්ත්‍රයේ බෝවගාවේදී දියුණු කරලාද බෝධි ප්‍රභේද විශේෂිත පාලිත තත්ත්වයන් අවශ්‍යයි වත ඒ පාලක තත්ත්වයන් සැපීමට නොහැකි වීම නිසා
පෝෂක වෙන්න පුළුවන් අනිත් දේවල් පරිවර්තනාශක වෙන්න පුළුවන් ඒ තත්ත්වයන් සැපීමට යම් ආකාරයකට ඒ තත්ත්වයන් මේ මට්ටමින් සැපීමට නොහැකි නිසා අර්බුදයකට ලක් වෙන්න පුළුවන් රෝගියා ඒක නිසා එවැනි භෝග ඉදිරියේදී අපිට සමහරක් වෙලට දකින්න අඩු වෙන ඉඩ කඩක් තියෙනවා වෙනද පොලේ. ඒක නිසා වාණිජව වැඩි වටිනාකමක් ලැබෙන ඉඩ කඩක් තියෙනවා ආරක්ෂක ගුරුතුල භෝග වගාවේදී වැඩි භෝග ප්‍රභේද සඳහා ඉදිරියේදී වැඩි ඉල්ලුමක් සැකසෙයි කියලා විශ්වාසයක් තියෙනවා. තව ඔබට මේ සඳහා ඇති ප්‍රශ්න තියෙනවා නම් විමසන්න. ඒ වගේම මේ විශාල මහත්තයත් එක්කත් අපි සාකච්ඡාවකට යමු මේ අතරම එතුමා ප්‍රායෝගිකව මේ කාරණේ අත්දැක බලපු කෙනෙක් නිසාම එතුමාගේ පැත්තෙන් කිය හැකි යම් යම් විසඳුම් සහ එතුමාට මතුවෙච්ච ගැටලු වලට එතුමා සොයාගත්තු විසඳුම් ඇති එතුමාට තම චුටි අවස්ථාවක් ලබා දෙනවා තව පැහැදිලි කිරීමක් කරන්න කියලා මේ අවස්ථාවේදී එතුමාගේ බොහෝ වගාවේදී සහාය කරපු වෙනස්කම් සම්බන්ධ ඔව් මේ මං ලින්ක් එක දැම්ම එකේ ඊමේල් එක දෙන්න තනක් නෑ කියලා කට්ටිය කියලා තියෙනවා මේ මට විනාඩියක් දෙන්න. තාපිට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කිව්වනම් හරි නේද? මට විනාඩියක් දෙන්න මේ පොඩි ගැටලුවක් තියෙන ඊමේල් ඇඩ්‍රස් එක එතන එන්ටර් වෙලා නැහැ. ඔව් ඒ තාක්ෂණික ගැටලුව සකස් කර ගන්නත් එක්ක ඔබට තව ප්‍රශ්න විමසිය හැකියි. ඔබට ආවෙන ප්‍රශ්න තියෙනවා නම් මේ කරද්දී කොහොමද වෙන්න ඕන මොනවද තව ඔබට දැනෙන ප්‍රශ්න ප්‍රදේශ වලට අදාළ වෙන්න පුළුවන් සමහර විට විසඳුම් කරන්න ඉඩකඩ තියෙනවා. මම කලින් කිව්වා වගේම මේවා ඉතින් අපිට මේ ඔය කියපු ආරක්ෂිත ආවරණ යොදා ගැනීමෙන් తాවකාලික නුව ලෙස තම අඩු වියදමකින් සහ මූලික වියදම අවම වශයෙන් සහ අපිට දීර්ඝ කාලයක් භාවිතා කිරීම සඳහා ස්ථිර ගෘහ ලෙස ඉදි කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එහෙම ස්ථිර ගෘහ ලෙස ඉදි කරනවා නම් තමයි මේ DI පයිප් යොදා ගැනීමෙන් ශක්තිමත් සැකිල්ලක් අපි සකස් කරගන්න යුතු වෙන්නේ. එසේ නොමැතිනම් අපිට පුළුවන් සාමාන්‍ය අපිට තියෙන ප්‍රවෘය දැක්මේ කොටස් උදාගෙන මේ සැකිල්ල සකස් කරගන්න. ඒ වගේදී අල්පවදින කාල සීමාව මීට වඩා අඩු වෙයි. නමුත් අපිට මූලික වියදම අඩු වෙන එවැනි ඉදිකිරීම කර ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපි ඔය කියපු පාරජම්බර ප්‍රතිරෝධී පොලිතීන් මේවා ගැරන්ටි කාල සීමාව තියෙනවා. මේ වගේ වර්ග කීපයක් තියෙනවා. සමහර වර්ග මේවා ගැරන්ටි යාලා දෙන්නේ අවුරුදු 3ක විතර කාල සීමාවක්. අවුරුදු 3ක් කිව්වට සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගිකව අපි භාවිතයෙන් දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 7ක් 8ක් විතර ඒවා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. තව ගිනිග කියන සමාගමින් ගෙන්නන ඊශ්‍රායලෙන් ගෙන්නන පොලිතීන් වර්ගයක් තියෙනවා. පොලිතීන් සහ ඔය තුන් ප්‍රතිරෝධී දැල්. එතකොට ගිනිග කියන සමාගම නිෂ්පාදිත. එතකොට ඒවා ගත්තාම සාමාන්‍යයෙන් යාලා ගැරන්ටි කාල සීමාව අවුරුදු 5ක් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අවුරුදු 12ක් 15ක් විතර කාලයක් යනකම් මේ පොලිතීන් සහාය ආරක්ෂක දැල් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒවා භාවිතයේදී ප්‍රායෝගිකව ඒ ආකාර දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඔය පොලිතීන් වහල කාලයක් යද්දී ඔක මත දියසෙවිල් ආකාර බැඳිලා යම් ආකාර දුර්වර්ණ වෙලා වතුරට ආලෝකය ඇතුළේ මඩු වෙන්න පුළුවන්. ඒ වගේ මොහොතවල අපිට ඒක පිරිසිදු කර ගැනීම මෙවැනි කාරණා සිදු කර ගන්න වෙනවා ප්‍රායෝගිකව.
එහෙම නැතුව අපි ඒක නොසලකා හැරියොත් අර මුල් කාලේ තිබුණු ඵලදායී අස්වැන්න ආලෝක තීව්‍රතාව අඩු වීම නිසා පසු කාලිනව අඩු වීමේ ක්‍රියාවක් තියෙනවා. ඒක ගැනත් අපි අවදීන අවධානය යොමු කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම පාදම ඉදි කරද්දී ඔබට පේනවා ඇති මේ දාලා තියෙන සැකස්මෙන් පාදම ඉදි කරද්දී ඔය මේ සැකස්ම නම් පෙන්නලා තියෙන්නේ ඔය ආධාරක කණු ළඟ බිම විතරක් කොන්ක්‍රීට් කරලා සකස් කරලා තියෙනවා. අපිට අවශ්‍ය නම් පුළුවන් ගැටවල බැම්මකින් හෝ අඟල් 6ක් 9ක් පමණ උස බැම්මක් යොදලා ඒ පාදම මුළුමනින්ම වටේම ආවරණය වොන්න සකස් කරගන්න. ඒ වඩා ආරක්ෂිතයි. එතන සිට ඔය ආරක්ෂිත දැල සවිකිරීම කරන්න පුළුවන්කම තියෙනවා. ඒෂන් මහත්මයා ඔබ ඉන්නවද? ඔව් මම ඉන්නවා. මේ ඔයගොල්ලන්ට දැන් පුළුවන් නම් මේ පුළුවන් නම් නෙවෙයි හැමෝම මේ ඊමේල් ලිපින එක තිබ්බේ නැහැ. ඇත්තටම මේ අදලා දීපු කෙනාගේ අතේ පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. පුළුවන් නම් ඒ ලින්ක් එකෙන්ම පුළුවන් ආයිත් අපිට මේ සර්ටිෆිකේට් එක දෙන්න අවශ්‍ය කරන තොරතුරු ගන්න ඒ ඊමේල් ලිපිනය දැන් ඇතුල් කරලා තියෙන්නේ. හැමෝම ආයිත් පාරක් ෆිල් කරන්න ඊමේල් එක ඇඩ්‍රස් එක හරියට දාලා මේ මොකද නැත්නම් අපිට ඊමේල් එකට තමයි සර්ටිෆිකේට් එක එවන්නේ. ඔයගොල්ලෝ ඉල්ලුවා වගේම අපි අර PDF එකත් මේත් එක්ක මෙවන්න. එතකොට අපි මේකේ සම්මතම මේ PDF එක වගේම අපි පුළුවන් නම් ඔබතුමාගේ ආරක්ෂක ගෘහයේ වීඩියෝ එකක් අපි සකස් කරලා යවමු නේද? වඩාම හොඳයි. එතකොට මෙයාලට බලා ගන්න වඩා පහසු වෙයි. එමිදි පිළිම. ඔව්. අපි එහෙම ඔව් ඒක තමයි. ඔව් හැමෝම මේ ඉන්නවනම් හැමෝම මේ මම හිතන්නේ ලෙෆ්ට් වෙලා නැහැ කවුරුවත්. අපි අර විස්තර ටිකත් එක්ක 84ක් ඉන්නා දැනට. අපි අර විස්තර ටිකත් එක්ක සයි කිව්වාගේ PDF එක සහ ආරක්ෂිත ගෘහයේ වීඩියෝ එකක් අපිට පුළුවන් එවන්න. ගැටලුවක් නැහැ. මම දාලා ඇති අපේ බොද්දරගම සර්ගේ නම්බර් එකත් අවශ්‍ය ඕන වෙලාවක කතා කරලා තාක්ෂණික සහායක් ගන්න පුළුවන් ඕනම වෙලාවක කතා කරයි ඔබට. එහෙම විශේෂ මොනවා හරි දැනගන්න උවමනාවක් තියෙනවා නම් අපේ දුරකථන සමහර විට ඔබ ගාව ඇති නැත්නම් ඊමේල් ලිපිනය තියෙනවා. පොඩි ඊමේල් එකක් දාන්න අපි එතකොට අවශ්‍ය විස්තර තොරතුරු ලබා දෙන්න. ඔව් ඔබට පුළුවන් ඔබට ආවේනික ප්‍රශ්න තියෙනවා විමසන්න. අපි හිතනවා ආරක්ෂක ගෘහයක් ගැන මූලික කාරණා දැන ප්‍රමාණයක් මේ සාකච්ඡාව ඇතුළේ කියුණා කියලා. තවත් අපෙන් ගිලිහුණු කාරණා තියෙනවා ඔබට විමසන්න පුළුවන්. ඒ වගේම අර කිව්වා වගේ අපේ දුරකථනත් අපි දෙන්නම්. ඒ ඕනම මොහොතක ඔබට තියෙන ගැටලුව විමසීම සඳහා විවෘතයි. ඒ අවස්ථාව ඔබට ඔව් ඒ වගේම මේ ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න තියෙන පොඩි තැනක් ඇති. එතනේ ඔයගොල්ලන්ට අපිට ඉස්සරහට කරන්න ඕනේ මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් ඒ ගැන පොඩි නෝට් එකක් දාන්න. එතකොට අපිට ඒ අනුව වැඩසටහනක් සංවිධානය කරගන්න හැකියාව තියෙනවා. විශේෂ ප්‍රශ්න තියෙනවා නම් අහන්න chat box එකත් පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආරක්ෂිත ගෘහ ගැන වෙන්න පුළුවන්, වෙනත් වගාවක් සම්බන්ධ ගැටලුවක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් විමසීමක් කරන්න ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න ඉන්නවා. මේ අවස්ථාවේ විශේෂ කාරණයක් කියන්නේ දැන් විශේෂයෙන්ම රට තුළ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක කාබනික පොහොර, දියර පොහොර සහ කාබනික කුමිනාශක පස් කිරීම සඳහා රජයේ විසින් මම හිතන්නේ සමහර බැංකු කරහා ණය ආධාර සැපීමට එහෙමත් අවකාශ සලස්වලා තියෙනවා.
ඔබට එවැනි කාරණයක් සම්බන්ධයෙන් ඔබ යම් ආකාරයක ප්‍රියතාවයක් දක්වනවා නම් ඒ සඳහා යම් ආකාරයක උදව්වක් කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඉදන්න දැනුමින් ඔබට උදව් කරන්න පුළුවන්. එන්න මේ ආකාරයට මේ දේවල් සකස් කළ හැකි සහ ඔබ සකස් කරගෙන යන යම් ගැටලු මතුවොත් ඊට යම් විසඳුම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒකත් මතක් කරගන්න ඕනේ. ඒෂන් මාත්‍ර කොහොමද කාලේ ඉක්ම යමින්ද තියෙන්නේ? ඔව් ගැටලුවක් නෑ අපිට තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරියට වැඩ කරගෙන යන්නත් පුළුවන්. කෙනෙක් අහලා තියෙනවා ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටේෂන් එක ගන්න පුළුවන්ද කියලා. අපි රෙකෝඩ් එකක් දැම්ම ඒක අපිට Google Drive එකට දාලා එවන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒගොල්ලොන්ගේ උනන්දුව සහ ඒ අවශ්‍යතාවය අනුව වැඩසටහන කරගෙන යන්න පුළුවන්. ඔව් මෙසේජස් විදිහට ප්‍රශ්න තියෙනවද? මම හිතන්නේ සියලු ප්‍රශ්න වලට උත්තර ලබා දුන්නා. ඇල්බර්ට් සොලියුෂන් ගැන කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා ප්‍රශ්නය. ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ රසායනික දියර පොහොර ද්‍රාවණයක්. දැන් ඊයේදී නම් අපිට වෙනස පොලේ මේවා මිලදී ගන්න නැති වෙයි. ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ නතර කරලා තියෙන්නේ. ඇල්බර්ට් සොලියුෂන් එකේ විශේෂත්වය තියෙන්නේ ඒක අර අපි කියපු අර ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන සියලු අධිමාත්‍ර සහ අංශුමාත්‍ර මොළවල සියල්ල අන්තර්ගත දියර පොහොර ද්‍රාවණයක්. ඒක තමයි ඒක විශේෂත්වය. ඒකේ ශාකයේ වර්ධනයට අවශ්‍ය අධිමාත්‍ර මොළවල සහ අංශුමාත්‍ර මොළවල සියල්ල තියෙනවා. නිකන් සරලව කිව්වොත් ඒක අර සමබර ආහාර වේලක් වගේ තමයි. මේ ශාකයේ වර්ධනයට සියල්ල අවශ්‍ය ප්‍රමාණයෙන් ඒක අන්තර්ගත වෙලා තියෙනවා. ඉදිරියේදී හැබැයි වෙළඳ පොලේ අපිට මේ දේවල් දකින්න නැති වෙයි. ඒක නිසා අපිට සිද්ධ වෙයි ඒ දේවල් සපුරා ගැනීම සඳහා කාබනික දියර පොහොරෝ ඒ දේවල් පිට යමු වෙන්න. අවශ්‍යතාවයේ පරිදි ඔබටම සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ දේවල්. ඒ අවශ්‍ය දැනුමත් අපිට යම් ආකාරයක සැපීමේ හැකියාව තියෙනවා. ඔබ විමසනවා නම් ඉදිරියේදී සර් කෙනෙක් අහලා තියෙනවා අපි මේකේ වගා කරද්දි ගන්න බීජ වර්ග වල විශේෂතාවයක් මොනවා හරි තියෙනවද බීජ තෝරා ගැනීමේදී කියලා. ඔව් අපි කිව්වා දැන් මේක ඇතුලේ අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි මූලිකව කියපු කාරණේ මේ සාමාන්‍යයෙන් මේක තුල අර පාදිත තත්ත්වයට භෝගාව සිදු කරන නිසාම අපිට දෙමුම් භෝග වර්ග වගා කිරීමේ හැකියාව බීජ වර්ග මේක තුල වගා කිරීමේ හැකියාව තියෙනවා. අපි පරිසර තත්ත්වයන් පාලනය කරන නිසා. ඒ වගේම අපි මේක ඇතුළතදී වගා කිරීම සඳහා සුසු භෝග වර්ග තේරීමේදී අපි මූලිකම අවධානය යොමු කරපු කාරණේ තමයි වෙළඳ පොළ අවශ්‍යතාවය. වෙළඳ පොළේ තියෙන වටිනාකම. වෙළඳ පොළේ ඉහළම ඉල්ලුමක් සහිත භෝග තමයි අපි මේක තුල වගා කරන්න ඕන. මොකද මම කිව්වෙම අනිත් භෝගත් අපිට ඕනම දෙයක් මේක තුල වගා කිරීමේ හැකියාව තියෙනවා. අපි සැලකිලිමත් වූ කාරණේ තමයි අපි මේ ගෘහය ඉදි කර ගැනීම සඳහා විශාල වියදමක් මූලිකව දරන නිසා ඒ වියදම ඉක්මනින් ආවරණය කර ගැනීම සඳහා සුදුසු භෝග වර්ග. ඒ කියන්නේ අධික වටිනාකමක් සහිත වෙළඳ පොලේ තියෙන භෝග වර්ග තමයි මේ තුල වගා කිරීම සඳහා වඩාත්ම සුදුසු වෙන්නේ. අනිකුත් ඕනම භෝග වර්ගයකුත් මේක තුල වගා කිරීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ බීජ ගැන. ඒ කියන්නේ බීජ වර්ග මොනවා හරි විශේෂ බීජ වර්ග තියෙනවද තෝරගන්න. ඒ කියන්නේ භෝග වර්ගය නෙමෙයි බීජ වර්ග තෝරගනිද්දී එහෙම විශේෂ වර්ගයක් මොනවා හරි තියෙනවද අපිට මිලදී ගන්න පුළුවන් කියලා. ඔව් බීජ වර්ග කිව්වහම අපි ඉතින් භෝගය තෝරගත්තයින් පස්සේනේ බීජ වර්ග ගැන අවධානය යොමු කරන්න වෙන්නේ. එතකොට බීජ වර්ග තෝරගනිද්දිත් අපේ වෙළඳ පොලේ විවිධ වූ වෙළඳ නාම වලින් තියෙන බීජ වර්ග වෙළඳ පොලේ ගන්න තියෙනවා. එතකොට අපිට ඉතින් නිර්දේශ කරන්න පුළුවන් අපි සමහර වෙළඳ නාම භාවිතා කිරීම උචිත මන්දා කමක් නැහැ. මම කියන්නම් ඔය බෙඩ් සීඩ්ස් කියලා සමාගමක් තියෙනවා. යාළගේ බීජ ගත්තහම වඩා ගුණාත්මක තත්ත්වයේ බීජ විදිහට අපිට යම් තරමක හඳුන්වන්න පුළුවන් ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. එයාලගේ බීජ යම් ආකාරයකට බෙඩ් සීඩ්ස් කියන සමාගමේ බීජ වඩා ගුණාත්මක තත්ත්වයේ තියෙනවා කියලා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ වෙන්න ඇති ඔය යොමු කරලා තියෙන්නේ නේද? මොනවද ඒ? ඔව්. එතකොට
අපිට ඒ කාරණේ අකාට පැහැදිලි කරන්න ඕන. ඒ සමාගමේ බීජ නම් යම් ආකාරයකට ඉහළ ගුණාත්මක පවතින. අපිට සර් මේකේ අපිට අර තවාන් දැල්වීම වෙනුවට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නේද? අර කොහොමවත් පොට් එක අපිට අඳුරලා දෙන්න පුළුවන්. ඒ ගැනත් කිව්වනම් පොඩි විස්තරයක් මම හිතන්නේ වටනවා ගොඩක් අයට. තවාන් සඳහා. ඔව් තවාන් සඳහාද? තවාන් සඳහා. ඔව් ඒක මේ අපිට ඔබට පෙන්වන්න තියනවාද මේ ඔබ ගෙන ආපුවා තියනවා නම් අපිට පෙන්නලම කියන්න පුළුවන් නේද? තියනවාද? මේ වෙලාවේ නෑ ඒක. ඔව්. තවාන් සඳහා ඒ කියන්නේ අපි මූලිකව බීජ පැල කරගනිද්දී තවාන් මාධ්‍යයක් සකස් කරලා අපිට ඕනනම් බඳුනක මේ බීජ පැල කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නැත්නම් එයා මතක් කරේ උන් භාවිතා කරා එක කොහොමත් කුට්ටි විශේෂයෙන් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා කොහොමත් කුට්ටි. ඒවා තුල අපිට ඔය තවාන් බීජ ඔය අතුලත් කරලා තවාන් බීජ අතුලත් කරලා ඒවත් එක් කරලා තබලා පැල කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක කුට්ටියක එක බීජ පැලයක් තමයි සකස් වෙන්නේ. උදාම් පහසුවෙන් එතකොට අපි මේක බඳුන්ගත කරගැනීමේ හැකියාව තියෙනවා. ඒවා වෙනකොට පොලේ මිලදී ගන්න තියෙනවා. ඔව් ඔබට මේක අපිට දැන් සජීව පෙන්වන්න නැහැ. නමුත් මේ රූපරාම පෙන්වන්න පුළුවන්. ඔබට පැහැදිලිද පේනවද මන්දා? සර්ගේ ඇඟත් එක්ක කියලා පෙන්වන. right. එතකොට මෙන්න මේ පෙන්වලා තියෙන මේ පහළ මෙන්න මේක මේ කෝපත් කුට්ටි මේ ආකාර විවිධ හැඩතල සහිත කෝපත් කුට්ටි තියනවා වෙනද පොඩි මිලදී ගන්න. ඒ තුල අපිට මේ පැල සිටුවීම කරන්න පුළුවන් මේ එහෙම සකස් කරපු පැලයක් තමයි මේ තියෙන්නේ. ඒකේ විශේෂ දෙයක් නැහැ. කෝපත් කුට්ටිය තුලට බීජ ඇතුල් කරලා එයට ජලය සැපීම නැත්නම් තෙත් කිරීම තමයි සිදු කරන්න වෙන්නේ. බොහොම පහසුවෙන් අපිට මේ පැලවල මූල පද්ධතිය නොකඩෙන ආකාරයට බඳුන්ගත කර ගැනීමට හැකියාව තියෙනවා මේ කෝපත් කුට්ටි යොදා ගැනීම මගින්. ඔව් ඒ වගේම මේ අපිට පුළුවන් නම් වැඩි දියුණු කරගත්තම ඒ කියන්නේ ලොකු මහා පරිමාණ විදියට අපිට කරද්දී අපිට අලුත් තාක්ෂණය වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකකින් වුණත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහේ සිස්ටම් හදන්න පුළුවන්. ආර්ද්‍රතාවය කොච්චරද කියලා ඔටෝමැටිකලි සෙන්සර් වලින් අර මිස්ටර්ස් වගේ දේවල් සෙට් කරන්න පුළුවන් තාක්ෂණයක් පවා දැන් තියෙනවා නේද සර්? ඔව් අපි මම හිතන්නේ අපි අර PDF එකේ තේ රූප සටහන් ඇතුළත් කරලා තියෙනවා ඒක කරනවද? ඔව් යටම ඇති සර් පොඩ්ඩක් බලුවා නම් ස්ක්‍රීන් ෂෙයා කරලා. ඔව් එතකොට මේ මොහොතේ පුළුවන් අපිට පෙන්වන්න. ඔව් සර් ස්ක්‍රීන් ෂෙයා කරා නම් ඒකේ අන්තිම හරියේ ඇති උපකරණ කීපයක් තිබ්බා ආර්ද්‍රතාවය මන්නේ එහෙම. අන්තිම ටිකේ ඇත්තේ මේ තියෙනවා මම කියන පොතන අපිට දැන් මේක තුල අපි අර කියපු විශේෂ පරිසර තත්ත්වයන් පාලනයේදී ඒවා මැන ගැනීම සඳහා අපිට මෙන්න මේකේ රූපාංගය දා ගන්න පුළුවන්. මේක කියනවා අන්තගත කරලද තුනී පටල මාපකය කියලා. ඒ කියන්නේ මේ පටලයන්ගේ ඝනකම මැන ගැනීම සඳහා යොදා ගන්නා වූ උපාංගයක් මේ තියෙන්නේ. මේක සකස් කිරීමේදී අපිට වැදගත් වෙනවා. මොකද විවිධ මයික්‍රෝන් ප්‍රමාණ වලින් තමයි කියන්නේ ඔය පොලිතීන් වල ඊළඟට භූමි ප්‍රතිරෝධී දැල් වල ඝනකම ඒ අදාළ ඝනකම තියනවාද කියලා මැන ගැනීම සඳහා මේ උපාංගය භාවිත කරන්න පුළුවන්. එතකොට මේ පැත්තේ තියෙන මේ pH මීටරය අපි දන්නවා මේ අපි යොදන ජලීය ද්‍රාවණයන් වල pH අගය වෙනුම් කිරීම සඳහා. ඒක සාමාන්‍යයෙන් ශාක වර්ධනයට වඩා සුදුසු pH අගය වෙන්නේ pH 6.5 7.5 අතර pH අගය. එතකොට මේ pH අගය පවතිනවද මේ ද්‍රාවණයන් තුල කියලා විශේෂයෙන් අපි පොහොර මිශ්‍ර කරලා ජලය යොදද්දී
එතකොට ඒ සඳහා අපිට මෙන්න මේ PHP එක යොදා ගන්න පුළුවන්. මේ උපාංගත් තරම් විල අධික වෙන්නේ නැහැ. වෙනද පොලේ මේවා මිලදී ගන්න තියෙනවා. ඒ සඳහා ඊට පස්සේ මේ විද්‍යුත් සන්නායකතාව වෙනුම් කිරීම සඳහා මේ EC මීටරය කියලා අපි කියනවා. ඉතින් මේ EC මීටරය කියලා හඳුන්වන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපිට මේ පෝෂකවල ගුණාත්මක භාවය කියන්නේ අපි අර දියර පොහේ පාවිච්චි කරන එකේ ගුණාත්මක භාවය විමුක්ත කිරීම සඳහා මේ විද්‍යුත් සන්නායකතාව තමයි අපි මනින්නේ. ඒ සඳහා මේ උපාංගය යොදා ගන්න පුළුවන්. ඒකත් මේ ඩිජිටල් මීටරයක්. එතන අගේ සටහන් දෙනවා මේ ජල මේ ස්ථානයේ. එතකොට මේ ආලෝක තීව්‍රතාවය මේ අපේ ගෘහය තුළ ආලෝක තීව්‍රතාවය මිනිමම් කර ගැනීම සඳහා අපි අර කිව්වා අර සමහර ආරක්ෂිත දැල් යොදා ගනිද්දී සෙවන දැල් යොදා ගනිද්දී අපි ආලෝක තීව්‍රතාවය 180 160 කිව්වා. ඒ ආලෝක තීව්‍රතාවය නිවැරදිව ගෘහය තුළ පවතිනවාද කියලා මිනිමම් කර ගැනීම සඳහා මේ අපිට පුළුවන් මෙන්න මේ මීටරය යොදා ගන්න ඊමොනෝමීටර කියලා අපි කියන්නේ. එතකොට මේ අපි යොදා ගන්න මේකත් මේ ඩිජිටල් මීටරය ජියෝග්‍රැෆිකල් පොසිෂනින් සිස්ටම් කියලා අපි හඳුන්වනවා. මේ අපි ස්ථානයක අපි මේ කියන භූමියේ භූගෝලීය පිහිටුම උච්චත්වය ඒ වගේ දේවල් මිනුම් කරන්න ඕන නම් පිරස්තුර මිනුම් කර ගැනීම සඳහා අපිට යොදා ගන්න පුළුවන් උපාංගයක්. දැන් අපි මේ ඉහළ තාක්ෂණය භාවිතා කරලා මෙවැනි තැනකට අපි යනවා නම් අපි මූලික අවස්ථාවේ මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි මේ ආරක්ෂක ගෝතර බොහෝ වගාවක් මුලින් අත්දැක බලලා අපි යම් දියුණු තැනකට ගියයින් පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේවා මහා පරිමාණයෙන් කරන්න ගියොත් අපිට මේ උපාංගය යොදා ගන්නමින් ඒ අවශ්‍ය සාධක පාලනය කර ගැනීම සඳහා කටයුතු කරන්න. දැන් මේ තියෙන පරිමහා උෂ්ණත්වමානය නැත්නම් තෙත්තා වීලි බල්බ ආර්ද්‍රාමානය කියලා අපි කියනවා. මේකේ උෂ්ණත්වය උපරිම සහ උෂ්ණත්වය මිදුම් කර ගැනීම සඳහා ඒක යොදා ගන්න පුළුවන්. පරිමහා අවම උෂ්ණත්වමානය ආර්ද්‍රතාමානය නෙමෙයි. මේ තියෙන ආර්ද්‍රතාමානය අර අපි කියපු ජල වාෂ්ප ප්‍රතිශතය නැත්නම් ගෘහය තුල අවශ්‍ය තෙතමනය තියනවාද කියලා මිදුම් කර ගැනීම සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. ඒකෙදී අර කලින් අපි අර කියපු මේ උෂ්ණත්වමානය වගේ උපාංගයකුත් තියෙනවා. මෙවැනි උපාංගයකුත් තියෙනවා. තෙත්තා වීලි බල්බ ආර්ද්‍රතාමානය කියලා ගෘහය තුල රඳවලා තියන්න පුළුවන්. ඒකත් භාවිතා කරන්න පුළුවන්. මේ ආර්ද්‍රතාමානය යොදා ගන්න පුළුවන් ආර්ද්‍රතාවය මිනුම් කිරීම සඳහා. ඊපස්සේ මේ අනිත් තියෙන උපාංග මේක වර්ණීය කැලිපර් මේක නම් දන්නවා. අපි යොදාගෙන ඝනතාව ගන්නේ ඔය බටවල එහෙම ඝනකම හරස් කඩ වර්ගඵලයේ මේවා මිනුම් කිරීම සඳහා ඔය උපකරණ යොදා ගන්න පුළුවන්. ඒක තව අපි පෙන්වුවේ තව තාක්ෂණික මෙවලම් ටිකක්. ඒකට තාක්ෂණය අපි ඉදිරියට භාවිතා කරනවා නම් මෙවැනි උපාංගات යොදා ගන්නමින් මේ වඩා දියුණු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම හිතන්නේ මේ කේෂාන් මහත්මයා මතු කරපු ප්‍රශ්න මේ කියපු අදහස තමයි මේක මෙතනින් එහාට ගිහිල්ලා මේ පද්ධතියක් විදිහට මේක සකස් කරලා ස්වයංක්‍රීයව පාලනය කරගත හැකි ක්‍රමවේද අපිට සකස් කරගන්න පුළුවන්. මේ විශේෂයෙන් මේ ආරක්ෂක ගෝතර භෝගාගාරයක විශේෂත්වයක් තමයි අපිට මේ වැය කරන්න වෙන ශ්‍රමය කාලය පුළුවන් තරම් අවම කරගන්න පුළුවන්. එතකොට මේක තුළ මේ පරිසර තත්ත්වයන් පාලනය මේ උපාංග ගෘහය තුළ සවි කරලා මේ උපාංග software හරහා අපිට පුළුවන් අපේ සමහරක් වෙලාවට දුරකථනයටම සම්බන්ධ කරගන්න මේ වගේ මේ තත්ත්වයන් පාලනය කිරීම සඳහා එවැනි මෘදුකාංග පද්ධති සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එවැනි භාවිතා වන පරිගණක ජාල පද්ධති අද වෙනකොට මේ ආරක්ෂක ගෝතර භෝගාව ඉතාම දියුණු මට්ටමේ සිදු කරද්දී කියනවා. ඒකින්ද එවැනි මට්ටමකට යන්න පුළුවන්. එතකොට අපි අදාළ තැන නොහිටියත් අපිට පුළුවන්කම තියෙනවා මේවා තුළ පරිසර තත්ත්වයන් පාලනය කරන්න සහ අවශ්‍ය දේවල් සැපීම, ජලය, පෝෂක ඇතුළු මේ දේවල් සැපීම වැනි කාරණා වලට අපිට දුරස්ත පාලක යොදා ගැනීමවත් මේ දේ කරන්න පුළුවන්කම තියෙනවා. ඔව් මං හිතන්නේ මේ විශේෂයෙන්ම මේ කාලේ මං හිතන්නේ ගොඩක් ප්‍රෝග්‍රෑම් එහෙම තියෙනවා සංවිධාන සම්බන්ධ වෙන්න පුළුවන් නම් ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් වැඩසටහන් ගොඩක් තියෙනවා. මම හිතන්නේ අපේ ideal hub group එකේ ඉන්න අය දන්නවා ඇති. ලොකු ප්‍රෝග්‍රෑම් ප්‍රමාණයක් කරනවා. ඒගොල්ලෝ data දෙනවා සහ සමහර ඒ වගේ බැංකු වලට මුදල් තැන්පත් කිරීමක් කරන වැඩසටහන් වලට සම්බන්ධ වීමේදී
නිතරම ඔයගොල්ලෝ ඉන්නවා නම් අපේ group එකත් එක්ක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න සහ ව්‍යවසායකයෙකු විදියට නැගී සිටින්නේ කොහොමද කියන කාරණයට එන්න මම හිතන්නේ ගොඩක් මූල්‍යමය දායකත්වයන් දෙන ආයතන පවා තියෙනවා. දැන් මගේ ග්‍රීන් හවුස් එකත් සම්පූර්ණ මූලක් අනුග්‍රහයක් එක්ක ෆන්ඩ් එකක් අපි කිසිම මුදලක් මගේ අතින් වැය වුණේ නැහැ. එතකොට අපිට ඒ වගේ අවස්ථා තියෙනවා ඒගොල්ලෝ පොඩ්ඩක් ඔය සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී ඒවත් ගැනත් පොඩි ඇලර්ට් එකක ඉන්නවනම් ගොඩක් ලොකු අවස්ථා තියෙනවා මූල්‍යමය දායකත්වයන් ලබා ගන්න පුළුවන්. මම ඉතින් ඉල්ලා හිටනවා අපිත් එක්ක ඉන්න ඒගොල්ලන්ට ඒ වගේ දේවල් වලට ඉදිරි සම්බන්ධ වෙන්න අවස්ථාවක් අපිට සලසලා දෙන්න පුළුවන්. group link එක එවන්න කියලා තියෙනවා. හරි මම එකක් දාන්නම්. මම හිතන්නේ මේ අපේ බෝධරගම සරුත් දැනට හදිස්සලා තියෙනවා කාබනික පොහොර. මම හිතන්නේ අපේ ග්‍රීන් හවුස් එකේ කාබනික පොහොර දියර පොහොර සහ කාබනික පොහොර යූස් කරා පාවිච්චි කරා. ඉතින් ඒ වගේ අලුත් වැඩ ටිකක් යනවා ඒගොල්ලොන්ටත් ඒවට අවශ්‍ය දැනුම තියෙනවා නම් මේ කාලේ ඒගොල්ලොන්ට ගෙදර ඉන්න කාලයක් හදා බලන්න පුළුවන් පොඩියට ආදායමක් ගන්න වටත් වඩා අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙම වුණොත් මම හිතන්නේ මේ කාලේ හැටියට ලොකු අවස්ථාවක් තියෙනවා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න. ඒක නිසා මේ පොඩ්ඩක් අත්හදා බැලීම් කරන්න ඒගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් දැනගන්න. මම බෝධරගමසේක නම්බර් එකත් දැන් දාන්න ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ ඔය වගේ දෙයක් කරද්දී දැනුම තියෙන කෙනෙක්ගේ උපදෙස් අරගෙන කරනවා නම් තමයි මම හිතන්නේ වඩාත් සුදුසු. එතකොට මූල්‍යමය කළමනාකරණයට වැදගත් වෙනවා සහ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් අඩු වියදමකින් නේද සර්? ඔව් ඔතරම මේ ඒ කිව්වා වගේ මතක් කරාගදී මානව වර්ගය හැමදාම මේ තමන්ගේ කටයුතු සාර්ථක කරගත්තේ අභියෝග වලට විසඳුම් හොයලා. දැන් අදත් අපේ රටට අපි මේ අභියෝගයකට තමයි අපි මුහුණ දීලා ඉන්නේ. බොහෝ දෙනෙක් ඒ තත්ත්වයේ විවේචනය කරත් මේ රසායනික පොහොර සහ කුමී පරිබෝධනාශක අපේ රටට මේ ගෙන්වීම නොගෙන්වීමේ තීරණය එකාතකින් මේ ශනිකව ගත තීරණයක් නිසා කොවින්ට ලොකු පහරක් ලෙස දැනුණාට මේ ඊටාම සුබදායී තීරණයක් විදිහට අපිට සැලකිය හැකියි. මොකද අපි දන්නවා මේ ඔය රසායනික පොහොර සහ පරිබෝධනාශක නිසාම පහුගිය කාලේ අපේ රට ඇතුලේ හඳුනාගත නොහැකි සමහර රෝගීන් වකුගඩු ආසාදන වෙන්න පුළුවන්, වකුගඩු පුළුවන් මෙවැනි පිළිකා තත්ත්වයන් බහුල වීම වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් මේ තාම සුලභ වුණා. ඉතින් මේ බොහෝ ඒ වගේ පරිශ්‍රණ මට්ටමින් තහවුරු වෙලා තියෙන මේ අපි දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරපු රසායනික පොහොර සහ පලිබෝධනාශකවල හානිකර තත්ත්වයන් නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලා. මොකද විශේෂයෙන් අපේ ගොවීන් වාණිජ මට්ටමට උන්ගේ මනස සකස් වීම නිසාම මේ පලිබෝධනාශක සහ රසායනික පොහොර ඇත්තට මේ වගේ ප්‍රමිතියෙන් භාවිතා කරනවා නම් විය හැකි හානිය ටිකක් අඩුයි. නමුත් එහෙම නෙවෙයි. යාලා අපි කියන ප්‍රමාණය ඉක්මවලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. මොකද ඒකේ යාලා විශ්වාස කරනවා වැඩි ප්‍රමාණයක් යදුවහම ඒකේ සාර්ථකත්වය වැඩි කියලා. ඉතින් එවැනි කාරණා නිසා අතිමාත්‍රාවෙන් මේවා යොදීම නිසා ඒවා භෝග වගාවදී අපි ආහාර ගන්න ආහාර සමග විශාල ලෙස හානි කරලා තියෙනවා. ඒක නිසාම අපි විශ්වාස කරනවා මේ තීරණය යම් ආකාරයක බොහොම සුබදායී තීරණයක් විදිහට අපි දන්නේ ඒක රජයේ පැත්තෙන් ගත්තේ මේ කාරණේ නිසාමද කියලා මොනම හේතු නිසා ඒ ගත්තු තීරණය අපිට මේ මොහොතේ අගය කළ හැකි තීරණයක් විදිහට ඔබේ පරම්පරාව සහ ඔබේ පසු පරම්පරාවට නිරෝගීව ජීවත් වීම සඳහා මම හිතන්නේ මේ තීරණය ඉතාම වැදගත් වෙයි. ඒක නිසා අපි මේ තීරණය විවේචනය කරමින් සිටීමට වඩා වැදගත් වෙන්නේ ඒ තීරණය නිසා ඇති වෙලා තියෙන අභියෝගය අතික්‍රමණය කිරීම සඳහා විසඳුම් සෙවීම. ඒ සඳහා මම හිතන්නේ හැමෝම උත්සුක විය යුතුයි. මම හිතන්නේ සිදුවෙච්ච දේ විවේචනය කරගෙන ඉන්නවට වඩා මොකද ඒක සුබදායි තීරණයක් දීර්ඝ කාලීන කියලා අපිට පවසන්න පුළුවන්.
ඉතින් එවැනි අර ඒෂාන් මහත්මයා මතක් කරා වගේ අපිත් දෙවෙනි උත්සාහයන් වල ඉන්නවා. මේ වෙනකොට කාබනික දියර පොහොර එකක් සහ ආගමික කුමිනාශකයක් අපි පරීක්ෂණ මට්ටමේ තියෙනවා. මේ දෙකම මේ දක්වා ලැබුණු ප්‍රතිඵල අනුව බොහොම සාර්ථකයි. ඒක නිසා අපිට සුබදායි බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අපි විතරක් නෙවෙයි මෙවැනි උත්සාහයන් වලින් තව සෑහෙන අය ඉන්නවා සහ සමාගමුත් මම හිතන්නේ මේ වෙනකොට ඔය පොහොර සහ අනුමೋದනාශක කියන සමාගමුත් වෙන අත්දැක බැලින් කරමින් යති. ඉතින් ඒවත් එක්ක ඉදිරියේදී අපිට වෙනස්ම තත්යකට වෙනස්ම ආකාරයකට අපිට මේ කෘෂිකර්මාන්තය හැඩගස්ස ගන්න පුළුවන් වෙයි. ඒකේ තව එක මහා දියරක් තමයි මේ ආරක්ෂක ගුරුකුල බෝග වගාව. මේක යම් ආකාරයකට දිනු කර ගැනීම විශාල විසඳුමක් වෙනවා. ඔය රටේ මතුවලා තියෙන අභියෝගය. මම හිතන්නේ ඔබට තවත් මොනවා හෝ ප්‍රශ්න තියෙනවා නම් අපි විමසන්න පුළුවන්. එහෙනම් අද දවසේ මේ කාරණේ අවසන් කරමු කියලා මම යෝජනා කරනවා. ඔව් සර් මේ මම හිතන්නේ කට්ටිය ගොඩක් ලෙෆ්ට් වෙලා තියෙනවා. මම හිතන්නේ සර්ටිෆිකේට් එක ලින්ක් එක ෆිල් කරාට පස්සේ ගොඩක් අයින් වෙලා තියෙනවා. ඇත්තටම මේ සතුටුයි හැදිලින්න පිටිස ගැන අවශ්‍යතාවය තියෙන අය පැතිලා ඉන්නවා. ඉතින් සහතිකයෙන් බලාගෙන නෙමෙයි ඒගොල්ලෝ වෙත් තියෙන්නේ. ඇත්තටම මම හිතනවා අපේ අයිඩියල් හබ් පළවෙනි වැඩසටහන විදියට ඉතාම සාර්ථක විදියට පැය දෙකකට වැඩි කාලයක් හොඳ සාකච්ඡාවක් මාර්ගයෙන් අපේ වැඩසටහන කරගෙන ගියා. ඉතින් සම්පත්දායකෙක් විදියට අපිට ලොකු සහයෝගයක් දුන්න ස්වේච්ඡාවෙන් මම මේක ගැන කිව්වම ඉතාමත් කැමැත්තෙන් බාරගත්ත සහ ශනිකව ප්‍රසන්ටේෂන් එකක් විදියට පිහදාගත්ත ආරක්ෂිත භෝග වගාව පිළිබඳ පොඩි PDF එකක්. ඉතින් මේකත් ඔයගොල්ලන්ට ලැබෙන සලස්සන්න. ඉතින් මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුණ සහ ඉදිරියේදී ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමක් අවශ්‍ය නම් කිව්වා වගේ අපිව දැනුවත් කරන්න සහ බෝධරගම මහතා ඔබට සහාය දෙයි අනිවාර්යෙන්ම. ඉතින් වැඩසටහන සම්බන්ධ වුණු කෙනෙක් කියලා කියන්නේ එතකොට අනිවාර්යෙන්ම සහයෝගය ලැබෙයි. ඉතින් සහභාගී වුණු සියලු දෙනාට විශේෂ ස්තුතියක් කරනවා. ඇත්තටම මේක පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා. අපි අලුතෙන් හදාගනිපු සංවිධානයක් තරණ සංවිධානයක් විදියට මම හිතන්නේ මාසයකට අඩු කාලයකදී අපිට සමාජිකයින් 200ක් ඉක්මවලා දැන් ලියාපදිංචි වෙලා ඉන්නවා. කිසිම ආරමුණක් නැහැ. අපිට එකම ආරමුණ තමයි අපේ තරුණීන් නිර්සායකයන් විදියට නැගී සිටීම සහ ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම. ඉතින් ඒකේ පියවරක් විදියට තමයි අපි මුලින්ම කාලයට ගැලපෙන විදිහේ වැඩසටහනක් මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව කියන එක අපි පටන් ගත්තේ. ඉතින් මේක පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා. ඇත්තටම ජාතික තරුණ සේවා සභාවේ අපේ ලොකු පිරිසක් මේක පිටිපස්සේ ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා මතක් කරන්න ඕන විශේෂයෙන්ම අපේ තාක්ෂණික සහාය ලබා දුන්නු කසුන් අය රොෂාන් ඒ වගේම නිපුණ අයේෂ් සියලු දෙනාම මතක් කරන්න ඕන. මේ හැමෝම මම හිතන්නේ මේ ෆිසිකලි හම්බ වෙලා නෙවෙයි ඔක්කොම වර්චුවලි හම්බ වෙලා ඔන්ලයින් හම්බ වෙලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා තමයි පොඩි පොඩි තාක්ෂණික ගැටලු ඇති වෙන්නේ. ඉතින් අපේ පළවෙනි වැඩසටහන මම හිතනවා 100කට ආසන්න ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්ුණා. තම සාර්ථක විදියට. ඉතින් ඔයගොල්ලන්ට නියමිත සහතික පත්‍රය ඉදිරි දින දෙකක් වගේ ඇතුළත අපිට දෙන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ගොඩක් අය ස්තුති කරලා තිබුණා සහ අගය කරලා තිබුණා අපේ වැඩසටහන සම්බන්ධයෙන් කාලයට ගැලපෙන වැඩසටහනක් කියලා. ඉතින් ඒක නිසා වෙන්න ඔය සියලු දෙනාටම වෙනත් මොනවා හරි වැඩසටහනක් අවශ්‍ය නම් ඒ පිළිබඳව අපිට දැනුවත් කරන්න අපි මම හිතන්නේ කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟටත් සටහන් කීපයක් ඇග්‍රිකල්චර්ම නෙවෙයි. එතකොට සිවිල් නීතිය සම්බන්ධයෙන් ඒ වගේම මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඊට අමතරව තරුණ සංවර්ධනය. ඉතින් ඔය වගේ මාතෘකා කීපයකට අපිට ස්වේච්ඡාවෙන් සහයෝගය දෙන්න කැමති වෙලා ඉන්නවා ලොකු පිරිසක්. ඉතින් මේ අයත් එක්ක එකතු වෙලා ඉතිරි සති කීපයේ වැඩසටහන් දියත් කරන්න අපි තීරණය කරා. ඉතින් අපිත් එක්ක නිතරම ගෲප් එකත් එක්ක ඉන්න අවශ්‍ය දැනුමක් අපිට දෙන්න පුළුවන් නම් ඔබතුමාලට ගොඩක් ස්තුති කරලා තියෙනවා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි.
ඉතින් ඔයගොල්ලොන්ට අපිට ගෲප් එකත් එක්ක නිතරම ඉන්නවා නම් ඔයගොල්ලොන්ට අවශ්‍ය ලින්ක් ඔයගොල්ලොන්ගේ දැනුමට අවශ්‍ය ලින්ක් අපේම වැඩසටහනේ අපි ගොඩක් එක ලින්ක් ෂෙයා කරනවා ඔයගොල්ලොන්ගේ දැනුම සහ ඔයගොල්ලොන්ගේ වටිනාකම් වැඩි කර ගන්න පුළුවන් විදිහේ වැඩසටහන්. ඉතින් ඒ සියල්ලම නොමිලේ පැවැත්වෙන්නේ සමහර තරඟ පවා තියෙනවා ඔයගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ව්‍යවසායකින් විදියට ඉදිරියට යන්න දිතාලමක් දාගන්න ඔයගොල්ලොන්ට හැකි වුණා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අපි නැවත වරක් අපේ උපදේශක විදියට පැමිණි බෝධරගම මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නැවත වරක් අපේ වැඩසටහන් වලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම කරමින් ඉතින් සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් හැමෝම පරිස්සමින් ඉන්න කියලා ඉල්ලා සිටිමින් රටේ නීතියට ගරු කරමින් ඉන්න කියලා ඉල්ලා සිටිමින් අපි මෙතනින් වැඩසටහන නිමා කරනවා. සහභාගී වෙන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මොනම හරි ප්‍රශ්නයක් තිබ්බොත් හැමතුමක් ලබා දීලා අහගන්න පුළුවන් නැත්නම් ගෲප් එකේ ඉත් එක්ක කතා කරමු. හරි එහෙනම් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. Promise.